ඉතලා යමු අද ගිය සතියේ අපි කතා කරලා ඉවර කරලා තියෙන ඒකට ආයතගාමී නිම්නය සහ තීරයක් නිම්නය කියන භෞතික ලක්ෂණයෙන් පස්සේ නිම්න වර්ග ටික ගැන තමයි කතා බහ ඉවර කරලා තියෙන්නේ. අපි අද යමු කන්ද සහ කඳු වැටි ලක්ෂණ හඳුනා ගන්න. කන්ද සහ කඳු වැටි ලක්ෂණය. මාතෘකාවට ගන්නකො කන්ද සහ කඳු වැටි ලක්ෂණය. දැන් අපි මෙතෙන්දී සමෝච්ච රේඛා සටහන් පාවිච්චි කරලා කන්ද සහ කඳු වැටි ලක්ෂණ වෙනම හඳුනා ගන්න කලින් අපි බලන්න වෙනවා කන්ද සහ කඳු වැටි කියන දෙකේ වෙනස මොකක්ද කියන එක. දැන් කන්දක් කියන්නේ තනි මුදුනයි තියෙන්න පුළුවන්. අවට භූමියේ ඉහළට එසවිච්ච උස් බිමක් තමයි කන්දක් කියලා කියන්නේ. කන්දක් කිව්වහම තනි මුදුනයි. ඊළඟට කඳු වැටියක් කිව්වහම අවට භූමියෙන් ඉහළට එසුණු භූමියක් තමයි උස් බිමක් තමයි. හැබැයි මේ කඳු වැටියකදී මුදුන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පිහිටලා තියෙනවා. ඒක දෙකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. එහෙනම් කන්ද සහ කඳු වැටිය අතර වෙනස අපි පැහැදිලි කරලා ලියාගෙන කඳු සහ කඳු වැටි වර්ග ටික වෙන වෙනම හඳුනාගමු සමෝච්ච රේඛා සටහන් පාවිච්චි කරලා. එහෙනම් ලියන්න මෙහෙම පහලින් කන්ද සහ කඳු වැටි අතර වෙනස තනි මුදුනක් සහිත අවට භූමියෙන් ඉහළට එසවුණු තනි මුදුනක් සහිත අවට භූමියෙන් ඉහළට එසවුණු තනි මුදුනක් සහිත අවට භූමියෙන් ඉහළට එසවුණු උස් බිම කන්දක් නමින් හැඳින්වේ. එසේම මුදුන් කීපයකින් සමන්විත අවට භූමියෙන් ඉහළට එසවුණු උස් බිම කඳු වැටියක් නමින් හඳුන්වයි. කන්ද සහ කඳු වැටි ලක්ෂණ අතර පහත සඳහන්. කන්ද සහ කඳු වැටි ලක්ෂණ අතර පහත සඳහන්. භෞතික ලක්ෂණ සමෝච්ච රේඛා ඇසුරින් පහත සඳහන් භෞතික ලක්ෂණ සමෝච්ච රේඛා ඇසුරින් හඳුනාගත හැකිය. සමෝච්ච රේඛා ඇසුරින් හඳුනාගත හැකිය. හොඳයි මේ බලන්නකෝ සමෝච්ච රේඛා සටහනක් ඇඳලා තියෙනවා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඒකේ 100 සමෝච්ච රේඛාවෙන් පටන් අරගෙන සමෝච්ච රේඛා කීපයක් 120 140 160 180 200 දක්වා ඇඳලා තියෙනවා. බලන්න ඉතින්දී සමෝච්ච රේඛාවල විහිදීමේ ස්වභාවය බලන්න වෘත්තාකාර. දැන් මේක මෙහෙම කිව්වහම ප්‍රශ්නයක් හිතට මේක කොහොමද වෘත්තාකාර වුනේ කියලා නේද? ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් සමෝච්ච රේඛා මේ ආකාරයට විහිදලා තියෙනවා නම් අන්නේ ලක්ෂණය අපි හඳුනාගන්නේ කොත් කන්දක් කියලා. දැන් කොත කියන එක දන්නවනේ නේද? කොත කියන එක දන්නවා. දැන් ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ වුණත් තොරණ කොත කියන උස්බිම තියෙනවා නේද? ඒක තනි කන්දක් ඒක. මේ තොරණ කොත කියන මුදුන සමෝච්ච රේඛා සටහනකට ගත්තොත්
අපිට පේනවා මෙන්න මේ වගේ ඒකකේන්ද්‍රීය වෘත්ත වශයෙන් නේද? ඒකකේන්ද්‍රීය වෘත්ත වශයෙන් සමෝච්ච රේඛා සටහන ඇඳෙනවා නම් අන්න ඒවා තමයි කොත් කඳු කියලා අපි හඳුනාගන්නේ. එහෙනම් කොහොමද කොත් කන්දක් හඳුනාගන්නේ? සමෝච්ච රේඛා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒකකේන්ද්‍රීය වෘත්තාකාරයෙන් ඇඳෙනවා. නේද? වෘත්තාකාරව ඇඳෙනවා කියලා කිව්වනම් ඇති. මෙතෙන්දි මතක තියාගන්න අර වෘත්තයක් ගත්තාම හරියටම රවුම ඇඳෙනවනේ මේ විදිහට නේද? හරියටම මේ විදිහ රවුමක් ඇඳෙනවා. හැබැයි ඉතින් එහෙම සමෝච රේඛා කොයිම වෙලාවකවත් විහිදෙන බවක් අපිට මේ තැන්වලදී හඳුනා ගන්න බෑ. ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් විහිදීම තමයි අපි වෘත්තාකාර කියලා සලකන්නේ. හරි වෘත්තාකාර කියලා සලකන්නේ. හොඳයි. එහෙනම් අංක 1 කොත් කන්ද කියලා ලියලා රූප සටහන අඳිමු. මේ සමෝච රේඛා සටහන මේ සැබෑ ලෝකේ පේන්න තියෙන හරස්කඩ සටහන. මට ඇඳලා ඉක්මනට කියන්න. බෝඩ් එක පේනව නේද ළමයි ජනනි? ඔව් සර්. මොකද නිින්ද ගියාද? ඔව්. ඒ දා මං කිව්වේ මේ ඉරිදා උදේ 8ට දාමු 6ට දාමු කියලා. මම හිතන්නේ කොල්ල තුන් දෙනාටම නිින්ද සර් ගිහලාද? රිප්ලයි කරලා තිබ්බේ නැති හින්දා මට හිතුන්නේ පන්ති තිය ඇති කියලා. අනිත් අයත් එහෙම හිතයි. ඉන්නවද දන්නේ නේද? ඔව් මං ඒකයි නේද. හරි කමන්නේ පුතේ කමන්නේ. ඇඳලා කියන්න. හරි සර්. හරි. ජනනිත් ඉවර ඇති නේද? අපි විස්තරේ ලියමු එහෙනම් රූප සටහනට දකුණු පැත්තේ තියෙන ඉසිඩේ ලියන්න.
රූප සටහනේ නිරූපණය වන ආකාරයට රූප සටහනේ නිරූපණය වන ආකාරයට රූප සටහනේ නිරූපණය වන ආකාරයට සමෝච්ච රේඛා ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් පිහිටා ඇති විට එමගින් කොත්කන්ද නම් භෞතික ලක්ෂණය එමගින් කොත්කන්ද නම් භෞතික ලක්ෂණය කොත්කන්ද නම් භෞතික ලක්ෂණය නිරූපණය කරයි. කොත්කන්ද නම් භෞතික ලක්ෂණය නිරූපණය කරයි. කොත්කන්දක් සමෝච්ච රේඛාවලින් නිරූපණය කිරීමේදී කොත්කන්දක් සමෝච්ච රේඛාවලින් නිරූපණය කිරීමේදී ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් සමෝච්ච රේඛා විහිදීම ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් සමෝච්ච රේඛා විහිදීම ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වභාවයෙන් සමෝච්ච රේඛා විහිදීම සිදුවනු මිසක එවයි නියම වෘත්තාකාර ස්වභාවයක් අපේක්ෂා කළ නොහැකිය. එවයි නියම වෘත්තාකාර බවක් අපේක්ෂා කළ නොහැකිය. හොඳයි අපි එහෙනම් ඊළඟ කඳු ලක්ෂණයට යමු. මේ බලන්නකෝ මෙන්න මේ සටහනේ ඇඳලා තියෙනවා පැහැදිලි ඇති මේවට කියනවා ශේෂ කඳු කියලා. දැන් බලන්න මේ සමෝච්ච රේඛා සටහනේ ප්‍රධාන සමෝච්ච රේඛා කීපයක් ඇඳලා තියෙනවා. මෙන්න මෙතන තියෙන මීටර් 20 සමෝච්ච රේඛාව ඊට පස්සේ පේනවා ඇති මීටර් 40 සමෝච්ච රේඛාව ඊළඟට තියෙනවා නේද? මීටර් 40 සමෝච්ච රේඛාව ඊළඟට තියෙන ගොඩක් දුරයි හැබැයි. අපි දන්නවා සමෝච්ච රේඛා අතර පරතරය දුරස් වෙනකොට මොකද වෙන්නේ? සමෝච්ච රේඛා අතර පරතරය දුරස් වෙනකොට ඒකෙන් පෙන්වන්නේ බෑවුම් ශීඝ්‍රතාව අඩු බව නේද? බෑවුම් ශීඝ්‍රතාව අඩු බව තමයි පෙන්වන්නේ සමෝච්ච රේඛා දෙක අතර දුර පරතරය වැඩි වෙනකොට. 20 මෙතනින් තිබෙලා 40 මෙතනින් තියෙනවා. ඊට පස්සේ 60 මේ හරියෙන් හම්බ වෙනවා නේද? 60 මේ හරියෙන් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රධාන සමෝච්ච රේඛාවල දුරස්ථභාවයෙන් මේ භූමිය තැනිතලා සමතල බිමක් බව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි බලන්න මේ විශාල ප්‍රදේශයක වැතිරලා ගිය මේ තැනිතලා භූමිය තුල එක තැනක උසට විහිදලා ගිය උස් බිමක් පෙන්නනවා නේද? උස් බිමක් පෙන්නනවා. හැබැයි මේ උස් බිමේ එක මුදුනයි තියෙන්නේ. එහෙනම් මේක කඳු වැටියක් නෙමෙයි කන්දක් නේද? කඳු වැටියක් නෙමෙයි කන්දක්. එහෙනම් බලන්න තැනිතලාවක අවට භූමියෙන් ඉහළට එසවෙච්ච උස් මුදුනක් සහිත උස් බිමක් තිබුණොත් අන්න ඒවට අපි කියනවා ශේෂ කඳු. හොඳයි. නැත්තම් අපි තව නමක් කියනවා මේවට හුදකලා කන්ද. හරි හුදකලා කන්ද. එහෙනම් ඔයාලට පුළුවන් දැන් නම ලියලා දෙවෙනි සටහනේ නම ලියලා හුදකලා කන්ද කියලා ලියලා මේ සටහන අඳින්න. ප්‍රධාන සමෝච්ච රේඛා තුනක් ඇඳලා තියෙනවා දුරස්ව අඳින්න. ඒ අතර තමයි මේ හුදකලා කන්ද නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපිට පේනවානේ උදාහරණ විදිහට ගත්තාම ලංකාවේ රජරට ප්‍රදේශයේ නේද? රජරට ප්‍රදේශයේ පුළුල්ව විහිදලා ගිය තැනිතලාවක්. ওই තැනිතලාව මත තැනින් තැන හුදකලා විහිදී ගිය කඳු දකින්න ලැබෙනවනේ. රිටිකල ඒ වගේ එකක්නේ.
නේද? රිටිගල ඒ වගේ එකක්. ඊළඟට ළමයි මේ කතරගම පැත්තට ගියාම ඔයාලට හම්බ වෙනවා මේ පැත්තෙත් උස්බිම් ටිකක්. සමස්ත භූමිය ගත්තම අපිට පේනවා කතරගම ආශ්‍රිතයේ ප්‍රදේශයේ විශාල තැනිතලාවක්. හැබැයි ඒකේ තියෙන වැඩහිටි කන්ද නේද? කතරගම කඳු අන්න ඒවා හුදකලාව පිහිටි කඳු විදිහට තමයි අපිට මේ තැනිතලාව තුල හම්බ වෙන්නේ. එහෙනම් අපි අඳිමු මෙන්න මේ දෙවෙනි සටහන මාතෘකාව ලියන්න ඕනේ හුදකලා කන්ද. හුදකලා කන්ද කියලා ලියලා මේ සටහන අඳින්න දකුණු පැත්තෙන් අපි විස්තරය ලියන්න බලාගන්න. මේකට හරස්කඩ සටහනකුත් මම පහලින් අඳින්නම්. ඔයාලා එකත් ඉඩ තියෙන විදිහට බලලා අඳින්න. මෙන්න මේ වගේ හරස්කඩ සටහනක් තමයි එන්නේ. එතකොට මේ විශාල තැනිතලාව තමයි දෙපැත්තේ පෙන්නලා තියෙන්නේ. අඳින්නකෝ. ඇඳලා වෙලා කියන්න ජනනි. හරි. එහෙනම් අපි විස්තරය ලියමු. තැනිතලා භූමියක පිහිටි උස්බිම් හුදකලා කඳු නමින් හැඳින්වේ. මේවා සමෝච්ච රේඛා උපයෝගී කරගෙන
නිරූපණය කිරීමේදී ප්‍රධාන සමෝච්ච රේඛා අතර පරතරය දුරස්ව නිර්මාණය කිරීමෙන් තැනිතලා බව නිරූපණය කරයි. ඒ මත පිහිටි තනි මුදුනක් සහිත උස්බිම උදකලා කන්ද ලෙස නිරූපණය කර තිබේ. ඔතෙන් අපේ සැබෑ ලෝකෙන් උදාහරණ දෙකක් කරන් ලියමු. සැබෑ ලෝකෙන් උදාහරණ දෙක ලියමු. අපි අර කතා කරපු උදාහරණ දෙකම. රජරට වියලි කලාපීය තැනිතලාවේ පිහිටි රිටිගල කන්ද. රජරට තැනිතලාවේ පිහිටි රිටිගල කන්ද ඊළඟට ගිනිකොන දිග තැනිතලාවේ පිහිටි වැඩහිටි කන්ද. අන්න උදාහරණ හඳුනාගත්තා. ඊළඟට බලන්න පුතේ දකුණු පැත්තේ රූප සටහනේ දක්වලා තියෙනවා බිහි කන්ද කියන භෞතික ලක්ෂණ. බිහි කන්ද. එතකොට බලන්න මේක හඳුනගන්නේ කොහොමද? මේ ප්‍රධාන කඳු වැටියක් තියෙනවා. පේනවා ඇති. මුදුන් දෙකකුත් තියෙනවා. නේද? මේ ප්‍රධාන මුදුන් දෙකකින් සමන්විත ප්‍රධාන කඳු වැටියකට ළඟින්ම මේ ඊටාම ආසන්නයෙන් තව ඊට වඩා උසින් අඩු කුඩා කන්දක් පිටලාද. කඳු වැටියක් නෙමෙයි. කන්දක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට පහලින් පේනවා ඇති ඒ ප්‍රධාන කඳු වැටියේ පාමුලින් විහිදලා එන ප්‍රධාන සමෝච්ච රේඛාවක් අර ළඟම නිර්මාණය වෙලා තියෙන බිහි කන්ද හා සම්බන්ධ කරගෙන ඉන්නවා. එතකොට ප්‍රධාන කන්දෙන් මේ කුඩා බිහි කන්ද වෙන් වෙලා නැහැ. ඒ නිසා අපි මේක හඳුන්වන්නේ බහිෂ්කන්ද එහෙම නැත්නම් බිහි කන්ද කියලා. ඒතකොට මතක තියාගන්න ඕනේ බිහි කන්දක් හඳුනා ගන්නකොට බිහි කන්ද ආසන්නයේ තවත් ප්‍රධාන කඳු වැටියක් තිබිය යුතුයි. නේද? බිහි කන්ද. හොඳයි. ඒ අඳින්නකෝ රූප සටහන. ජනනි මෙන්න මේ කතාව පොඩ්ඩක් අහගෙන ඉඳලා ඒකට මට ප්‍රතිචාරයක් දක්වන්නකෝ. මේ ඩයලොග් පාවිච්චි කරන අය වෙන්න ඇති ඕගොල්ලන්ගේ අයත් නේද? දැන් කවුද දිලුම් ආවා ඊළඟට හිරුණි යනවා මමත් ඩයලොග් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ ඊයේ දිනේ මට පන්ති කරගන්නත් බැරි වුණා. මේ දවස්වල ඩයලොග් වල 4G සිග්නල් කියලා පෙන්නුවට ඉන්ටර්නෙට් ස්පීඩ් එකට ගිහලා ස්පීඩ් චෙක් කළාම ඉතාලම අඩු ස්පීඩ් එකක් තමයි පෙන්වන්නේ. ඒ නිසා මේ Zoom හරහා පන්ති කරගන්න බැරි වුණා ඊයේ මට. රිවිෂන් පන්ති උදේ 9 ඉඳලා දවල් 12 වෙනකන් තිබුණේ පන්ති කැන්සල් කරලා දාලා නිකන් ඉන්න තමයි උනේ. එහෙම ගැටලුවක් වෙන්න ඇති මේ ළමයි යන්න හේතුව. සිග්නල් නම් අඩුයි කොහොමත්. අඩුයි නේද? 4G සිග්නල් පෙන්නුවට මේ ඇක්සස් ඉන්ටර්නෙට් ඇක්සස් වෙන්න බෑ නේද? බෑ. ඒක තමයි. එහෙම ගැටලුවක් තියෙනවා. දැන් සිද්ධ වෙලා තින්නේ 4G රවුටර් එහෙම අර ඉන්ටර්නෙට් YouTube වල අර මේ රවුටර් එකටත් එන්නේ නෑ සර් පෙලක් වෙලාවට. එන්නේ නෑ නේද?
දැන් මෙහෙ නම් ඔව් රවුටර් වෙන්නේ. එකේ මගේ රවුටර් එකේ නම් සිග්නල් කණු පහම පෙන්නනවා. හරිද? පෙන්නුවට මෙහෙ 2යි හරි 1යි හරි. එහෙමද? කණු පහම පෙන්නුවට සිග්නල් නැහැ. යන්න බෑ. දැන් ඔයා බලන්න පොඩ්ඩක් මගේ මේ පේජ් එකේ ඩිස්ප්ලේ වෙන්නේ මගේ පේජ් එකේ පහළ අර සුදු පාටින්ද කණු ටික පේන්නේ කහ පාටින්ද රතු පාටින්ද කට පොඩ්ඩක් බලන්න. සුදු පාටින්. සුදු පාටින් පේනවනේ. දැන් නම් සුදු. දැන් සුදු. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ සිග්නල් තියෙනවා. ඊයේ දවසේම දඟලලා කොහොම හරි සිග්නල් තියෙන හොඳ තැනකට රවුටර් එක මාරු කළා. මේ එතන තියාගෙන තමයි දැන් වැඩ කරන්නේ. දැන් මේ සාම්පල් එකක් බලන්නේ මේකත් හරීම එහෙම ප්‍රශ්නයක් වෙයිද කියලා. එහෙම වුණොත් ඉතින් රවුටර් එක මිටියෙන් ගහලා තලලා වෙන එකක් ගන්න තමයි තියෙන්නේ. ඒ මොකද දන්නවද ලිමිට් එකක් නැතුව ඒගොල්ලෝ දැන් රවුටර්ස් ඉෂුව කළාලු. ගොඩක් මේ කාලේ. ඉතින් ඔව් හැමෝම ඔව්. ඕවා පාවිච්චි කරනවානේ. ඒ නිසා තමයි ඔය ගැටලුව වෙලා තියෙන්නේ. හොඳයි. මේක අඳින්නකො පුතේ. දැන් අනිත් අයට මෙහෙමයි කමන්නේ දැන් අපි ඉන්න එක්කෙනාට හරි මම පන්ති කරනවා දැන් මේකේ වීඩියෝ එකක් ගන්නවනේ මම වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්නම් අනිත් එන්න බැරි වෙච්ච අයට ඔක්කොම බලාගෙන ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ ආස. හරි මේක අඳින්නකෝ බීකන්ද හිරුණි මොකද සිග්නල් ගැටලුද හිරුණි පාවිච්චි කරන ඩයලොග්ද ඔව් සර්. ඔය ගැටලුව තියෙනවා පුතේ මේ ඔයාලට විතරක් නෙමෙයි දැන් ඔය මේ එනවා යනවා ඔය ගැටලුව ගොඩක් අයට තියෙනවා ඒ විතරක් නෙමෙයි මම මේ කියාගෙන ගියේ ඊයේ මට ක්ලාස් එක කරගන්නත් බැරි නා මාත් පාවිච්චි කරන ඩයලොග් රවුටර් එකක් රවුටර් එකේ ඩිස්ප්ලේ එකේ සිග්නල් කණු පහම පෙන්නනවා පෙන්නුවට ඉන්ටර්නෙට් ඇක්සස් වෙන්න බෑ ගියාට ස්ලෝ වෙනවා එහෙම ප්‍රශ්න වෙලා ඊයේ පන්ති කරගන්නත් බැරි වුණා දැන් ඔයා කමන්නේ ওই විදිහට යන්න එන්න එහෙම කෙනෙකුත් ගැටලුවක් නැහැ ඔයා එන්න කිසිම ගැටලුවක් නැහැ කොහොමත් මේකේ වීඩියෝ එකක් ගන්නවා මේ පාඩමේ වීඩියෝ එකක් ගන්නවා ඉන්න එක්කෙනාට හරිම උගන්ලා වීඩියෝ එකක් ගන්නවා ඒ වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරනවා ඒක බලාගෙන ඔය මගේ අරන පාඩමේ ඒ කොටස් ටික සම්පූර්ණ කරගන්න පුළුවන් හැබැයි වීඩියෝ එක සර් දානවනි කියලා සම්බන්ධ නොවී ඉන්න එපා උපරිම උත්සාහ කරන්න මේ පැය දෙකේ කොහොම හරි වෙලා පුළුවන් තරම් ටික හරි අහගෙන ඉන්න හරි සර්. හරි රූපසරණ ඇඳලා ඉවරද
හරි නේද? හරි. එහෙනම් අපි විස්තරය ලියමු. ලියන්න. රූප සටහනේ දැක්වෙන ආකාරයට රූප සටහනේ දැක්වෙන ආකාරයට රූප සටහනේ දැක්වෙන ආකාරයට ප්‍රධාන කඳු වැටියකට ඉතා ආසන්නව නිර්මාණය වූ කුඩා කන්ද ඉතා ආසන්නව නිර්මාණය වූ කුඩා කන්ද බිහි කන්ද නමින් හැඳින්වේ. සමෝච්ච රේඛා සටහනේ පෙන්වන ආකාරයට ප්‍රධාන කඳු වැටිය පාමුලින් විහිදී යන සමෝච්ච රේඛාව ප්‍රධාන කඳු වැටිය ආසන්නයේ පිහිටි කුඩා කන්ද සමග සම්බන්ධ වී පැවතීමෙන් කුඩා කන්ද ප්‍රධාන කන්ද සමග ඇති සම්බන්ධතාව සනාථ කරයි. හොඳයි, අපි එහෙනම් ඔන්න ඉගෙන ගත්තා බිහි කන්ද කියන භෞතික ලක්ෂණය හඳුනා ගන්න විදිය. කඳු වැටියක් තියෙනවා, ඒ කඳු වැටියට කිට්ටුවෙන්ම ආසන්නයේම දැන් මේක නම් ඇඳලා තියෙන්නේ මේ කෙළවරකින් නේද? ඔය කන්ද මේ හරිය තියෙන්නත් පුළුවන් නේද? මේ පැත්තෙන් තියෙන්නත් පුළුවන්. කන්දකට ආසන්නයෙන් ප්‍රධාන කඳු වැටියකට ආසන්නයෙන් පිහිටි කුඩා උස්බිමට කුඩා කන්දට තමයි අපි කියන්නේ බිහි කන්ද කියලා. ඒක බිහි කන්දක්ද කියන එක හඳුනාගන්නේ කොහොමද? ප්‍රධාන කඳු වැටියේ පාමුලින් යන සමෝච්ච රේඛාවක් මේ ප්‍රධාන කුඩා කන්ද වටාත් ගිහිල්ලා ප්‍රධාන කඳු වැටියට මෙයා සම්බන්ධ කරගෙන ඉන්නවා. එතනින් තමයි බිහි කන්ද කියන එක වෙන් කරලා හඳුනාගන්නේ. හොඳයි, අපි ඊළඟට යන්න හදන්නේ තවත් කඳු වැටි ලක්ෂණයක් හඳුනාගන්න සමමිතික කඳු වැටිය. දැන් මේකෙදී අපි මම ඇඳපු සටහනෙත් මම සමෝච්ච රේඛාවල වටිනාකම් දාලා නැහැ. ඒකට හේතුව තමයි මේ කියන භෞතික ලක්ෂණ හඳුනා ගන්න. අපි කියවනේ සමෝච්ච රේඛාවල වටිනාකම, ව්‍යාප්තික රටාව, සමෝච්ච රේඛා අන්තරය වගේ දේවල් පාවිච්චි කරලා තමයි භෞතික ලක්ෂණ එකකින් එකක් වෙන් කරගන්නේ කියලා. දැන් මෙතෙන්දී වටිනාකම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ වටිනාකම පාවිච්චි කරලා නෙමෙයි මේ භෞතික ලක්ෂණ හඳුනා ගන්න හදන්නේ. සමෝච්ච රේඛා අන්තරයයි විහිදෙන ස්වභාවයයි. ඒ නිසාම වටිනාකම දාන්නේ නැහැ. දැන් බලන්න මේ කඳු වැටියේ අපිට පේනවා ප්‍රධාන මුදුන් දෙකක් තියෙනවා. නේද? මේ ප්‍රධාන මුදුන් දෙක සම්බන්ධ කළා අපි අඳිමු මෙන්න මේ වගේ රේඛාවක්. මම ඒක කඩේරි වලින් අඳිනවා. මේ වගේ රේඛාවක් මුදුන් එකිනෙක සම්බන්ධ කළා රේඛාවක් නිර්මාණය කළොත් අපිට පේනවා මේ කඳු වැටියේ දෙපැත්තේ බෑවුන් දෙක වෙනම වෙන් කර ගන්න පුළුවන්. නේද? මුදුන් සම්බන්ධ කළ රේඛාවක් ඇඳහම කඳු වැටියේ මුදුන් වලින් දෙපස බෑවුම් සමාන බවක් පේනවා. රූපාත්මකව සමමිතික බවක් පේනවා නම් මේවට අපි කියනවා සමමිතික කඳු වැටි. ඒතර මතක තියාගන්න 100%ක් දෙපැත්තේ බෑවුම් වල සමෝච්ච රේඛා සමාන කරන්න බෑ අපිට. එහෙම සමාන කරලා අඳ ගන්න පුළුවන්. හැබැයි ලෝකෙ එහෙම හම්බ වෙන්නේ නැහැ.
ඒ නිසා මතක තියාගන්න මේ ආසන්න වශයෙන් දෙපැත්තේ බෑවුන් සමරූපී වීම තමයි අපි සමමිතික වීම කියලා අදහස් කරන්නේ. පැහැදිලිද කියන එක? එහෙනම් මේ අපි අඳින්න හදන්නේ සමමිතික කඳු වැටිය. කඳු වැටියක් වාලා අඳින්න ඕනි. මුදුන් කීපයකින් සමන්විත එකක්. මම නම් ඇඳලා තියෙන මුදුන් දෙකයි. ඔයගොල්ලන්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක් අඳින්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. අඳිනකොට මතක තියාගන්න දෙපැත්තේ බාහුව දෙක නැත්තම් දෙපැත්තේ බෑවුම් දෙක ආසන්න වශයෙන් සමරූපී බවක් වෙන්නන්න ඕන. ඒ වගේම තමයි සමෝච රේඛා අතර පරතරයක් දෙපැත්තේ සයිස් දෙකක් වෙන්න බෑ. සමෝච රේඛා අතර පරතරයක් සමානව යන්න ඕනි. මුදුන් සම්බන්ධ කරලා ඉරක් ගැව්වහම දෙපැත්තේ නිර්මාණය වෙන කොටස් දෙක සමරූපී බවක් පේන්න ඕනි. දැන් අඳිමු මේක සමමිතික කඳු වැටිය. සමමිතික කඳු වැටිය. ඉඳලා ඉවරලා කියන්න. හොඳයි. එහෙනම් අපි ලියමු සමමිතික කඳු වැටිය ගැන. කියන්න මෙහෙම. කඳු වැටියක මුදුන් එකිනෙක සම්බන්ධ කරමින් කඳු වැටියක මුදුන් එකිනෙක සම්බන්ධ කරමින් කඳු වැටියක මුදුන් එකිනෙක සම්බන්ධ කරමින් රේඛාවක් නිර්මාණය කළ විට
එම අක්ෂයෙන් දෙපස එම අක්ෂයෙන් දෙපස එම අක්ෂයෙන් දෙපස නිර්මාණය වන කඳු බෑවුම් නිර්මාණය වන කඳු බෑවුම් රූපාත්මකව සමමිතික වීම රූපාත්මකව සමමිතික වීම නිසා සමමිතික කඳු වැටි රූපාත්මකව සමමිතික වීම නිසා සමමිතික කඳු වැටි නිර්මාණය වේ සමමිතික කඳු වැටි නිර්මාණය වේ සමමිතික කඳු වැටිවල සමමිතික කඳු වැටිවල දෙපස බෑවුම්වල සමෝචරේඛා අන්තරයද දෙපස බෑවුම්වල සමෝචරේඛා අන්තරයද දෙපස බෑවුම්වල සමෝචරේඛා අන්තරයද සමාන වන බවක් සමාන වන බවක් සමාන වන බවක් නිරීක්ෂණය කළ හැකිය සමාන වන බවක් නිරීක්ෂණය කළ හැකිය හොඳයි ඔන්න සමමිතික කඳු වැටිය ඊළඟට බලන්න පුතේ මෙන්න මෙතන රූප සටහනක් ඇඳලා තියෙනවා මම මේක චතුරස්‍රයක් ඇතුළට දාලා නැහැ මේක බලන්න දැන් මේකේ අපි ඔය කියන විදිහට කඳු වැටියේ මේකෙත් මුදුන් දෙකක් තියෙනවා දැන් මේ මුදුන් දෙක සම්බන්ධ කරලා මේ විදිහට රේඛාවක් ඇන්දොත් මම ඒකත් කඩේලින් අඳින්නම් රේඛාවක් මේ විදිහට මුදුන් සම්බන්ධ කරලා ඇන්දොත් ඔයාලට පේනවා මේ දෙපැත්තේ නිර්මාණය වෙන බෑවුන් දෙකේ රූපාත්මකව සමාන බවක් පේන්නත් නැහැ නේද රූපයක් විදිහට ගත්තාම සමමිතික බවක් පෙන්වන්නෙත් නැහැ ඒ වගේම තමයි දෙපැත්තේ බෑවුන් දෙකේ සමෝචරේක අන්තරය ගත්තාම නේද අන්තරය ගත්තාම අපිට මනින්න ඕනේ ඇහි බැල්මට පේනවා මේ බටහිර පැත්තේ තියෙන මේ පැත්තේ තියෙන සමෝචරේකාන්තරය අඩුයි නේද හැබැයි මේ පැත්තේ තියෙන සමෝචරේකාන්තරය ඊට වඩා වැඩි එහෙනම් අපිට පේනවා රූපාත්මකවත් සමාන නොවන ඒ වගේම දෙපස බෑවුම් වල සමෝචරේකාන්තරයත් සමාන නොවන කඳු වැටියක් තියෙනවා නම් අන්න ඒගොල්ලන්ට අපි කියනවා අසමමිතික කඳු වැටි අසමමිතික කඳු වැටි කියලා එහෙනම් දැන් ඔයගලන්ට ගන්න පුළුවන් ඊළඟ එක්කෙනා අසමමිතික කඳු වැටිය අසමමිතික කඳු වැටිය
හරිද? හරිනේ. හොඳයි. එහෙනම් අපි විස්තරේ ලියමු. කියන්නේ මෙහෙම කඳු වැටියක මුදුන් සම්බන්ධ කොට කඳු වැටියක මුදුන් සම්බන්ධ කොට රේඛාවක් නිර්මාණය කළ විට කඳු වැටියක මුදුන් සම්බන්ධ කොට රේඛාවක් නිර්මාණය කළ විට එම රේඛාවෙන් දෙපස නිර්මාණය වන එම රේඛාවෙන් දෙපස නිර්මාණය වන එම රේඛාවෙන් දෙපස නිර්මාණය වන කඳු බෑවුම් රූපාත්මකව සමානතාවක් නොපෙන්වන කඳු වැටි අසමමිතික කඳු වැටි නමින් හඳුන්වයි. රේඛාවෙන් දෙපස නිර්මාණය වන බෑවුම් වල සමෝච්ච රේඛා අන්තරයද රේඛාවෙන් දෙපස නිර්මාණය වන බෑවුම් වල සමෝච්ච රේඛා අන්තරයද අසමානාකාරයෙන් ව්‍යාප්තව තිබීම මෙහි දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයක් වේ. හොඳයි. අපි එහෙමනම් ඊළඟ කඳු වැටි ලක්ෂණයට යමු. මම ඇඳලා තියෙනවා මෙන්න මෙතන පේනවා ඇති ඔයගොල්ලන්ට. මෙතන පේනවා ඇති කඳු වැටියක් ඇඳලා තිනවා අර වෙනදා ඇඳපු කලින් ඇඳපු කඳු වැටි වලට වඩා වෙනස්. නේද? කලින් ඇඳපුවට වඩා වෙනස් බවක් පේනවා ඇති. කලින් ඒවැ නම් මුදුන් ටික එකට එක සම්බන්ධ කරලා තනි රේඛාවක් ඇඳ ගන්න පුළුවන්කම තිබුණානේ. දැන් මේකේ බලන්නකෝ නේද? දෙපැත්තේ බෑවුම් අසමමිතික වුණාට කඳු වැටි මුදුන් දෙකක් තිබුණා අපිට තනි රේඛාවක් ඇඳලා මුදුන් ටික එකට එක සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබුණා නේද? හැබැයි මේ කඳු වැටියේ තියෙන මුදුන් රාශියක් අපි ගනිමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. මේ කඳු වැටියේ මුදුන් 9ක් තියෙනවා. හැබැයි මේ මුදුන් 9 තනි සරල රේඛාවකින් යා කරන්න පුළුවන් කමක් නැහැ. නේද? තනි සරල රේඛාවකින් යා කරන්න පුළුවන් කමක් පේන්නේ නැහැ. මෙන්න මේ වගේ කඳු වැටි තියෙනවා නම් අපි මේවට කියනවා විච්ඡින්න කඳු වැටි. ඒ විච්ඡින්න කියන වචනේ තේරුම තමයි කැඩී බිඳී ගිය, කැඩුණු බිඳුණු කියන අදහස. එතකොට බලන්න කඳු වැටියේ මුදුන් ටික නිර්මාණය. දැන් මේ මුදුන් විදිහට ඉතුරුලා තියෙන කඳු වැටි අර හේදිලා යන්න පුළුවන් මුදු තැන් හේදිලා ගිහලා උස් බිම් ටික ඉතුරුලා කියන එක තමයි මේ කියන්නේ. ඒ නිසා මේක හඳුන්වන මේ භෞතික ලක්ෂණය විච්ඡින්න කඳු වැටි. එහෙනම් මතක තියාගන්න ලේසි මුදුන් ටික එකට එක සම්බන්ධ කළ රේඛාවක් ඇඳ ගන්න බැරි මට්ටමේ විහිදීමක් සහිත මුදුන් නම් තියෙන්නේ කඳු වැටියේ. ඒව තමයි විච්ඡින්න කඳු වැටි කියලා හඳුනාගන්නේ. සමෝච්ච රේඛා අන්තරේ බලපාන්නේ නැහැ ඒකට. නේද? දෙපැත්ත බෑවුම් වල අන්තරේ කොහොමුණත් ගැටලුවක් නැහැ. මුදුන් ටික තනින් තන විසිරලා තියෙනෝනේ එකම රේඛාවකට ගන්න බැරි වෙන්න. හරි? අන්න එතකොට අපි ඒක හඳුනා ගන්නවා විච්ඡින්න කඳු වැටි. ඉක්මනට අඳින්න. විච්ඡින්න කඳු වැටි.
ඇඳලා වෙලා කියන්න. හරිද? හරි. එහෙනම් අපි ලියමු. මෙහෙම ලියන්න. රූප සටහනේ නිරූපණය වන ආකාරයට රූප සටහනේ නිරූපණය වන ආකාරයට කිසියම් කඳු වැටියක කිසියම් කඳු වැටියක කිසියම් වූ කඳු වැටියක පිහිටි මුදුන් එකිනෙක සම්බන්ධ කරමින් ඍජු සරල රේඛාවක් නිර්මාණය කළ නොහැකි ආකාරයෙන් ඍජු සරල රේඛාවක් නිර්මාණය කළ නොහැකි ආකාරයෙන් ඍජු සරල රේඛාවක් නිර්මාණය කළ නොහැකි ආකාරයෙන් පිහිටා ඇති විට ඒවා විච්ඡින්න කඳු වැටි හෙවත් කැඩී බිඳී ගිය කඳු වැටි නමින් හඳුන්වයි. විච්ඡින්න කඳු වැටි හෙවත් කැඩී බිඳී ගිය කඳු වැටි නමින් හඳුන්වයි. කඳු වැටියෙහි මුදුන්වල අක්‍රමවත් ආකාරයේ විසිරී යාම මෙහි පවතින විශේෂිත ලක්ෂණය වේ. හොඳයි. එහෙනම් අපි ඔතනින් කඳු වැටි ලක්ෂණ ගැන කතා බහ ඉවර කරලා ඊළඟට මාතෘකාවට ගන්න හදනවා දුර්ග සහ කපොළු ලක්ෂණය. මාතෘකාවට ගන්නකො දුර්ග සහ කපොළු ලක්ෂණය. හොඳයි. දැන් ඔබට විවිධ විශේෂ ශිෂ්ටයන්ගේ ඔය දුර්ග සහ කපොළු ගැන කතාවන් අහලා ඇති නේද? ඒවා මිනිස්සු විවිධ කටයුතු මානව ආර්ථික කටයුතු වලට පාවිච්චි කරලා තියෙනවා. බොහෝ විට මේ උස්බිම් හරහා වැටිලා තියෙන දුර්ග සහ කපොළු මහා මාර්ග ඉදි කරන්න, දුම්රිය මාර්ග ඉදි කරන්න වගේ දේවල් සඳහා භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේශ පහසුකම් ඇති කරගන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් කඳු මුදුනක කඳු වැටියක මුදුන් දෙකක් අතර දුරස්ත පිහිටි පහත් ප්‍රදේශයට තමයි අපි කියන්නේ කපොල්ලක්. දැන් අපේ රටේ
කපුළු කීපයක් පිටලා තිනවා ඔයගොල්ලෝ අහලා ඇති බලන කපොල්ල නේද ඒ වගේ ස්ථාන එතකොට දුර්ගයක් කියලා කියන්නේ උස්කඳු වැටියක මුදුන් දෙකක් අතර තියෙන පටු පහත් ස්ථානය දැන් කපොල්ලා පළල් පහත් ස්ථානයක් දුර්ගයක් පටු පහත් ස්ථානයක් මුදුන් දෙකක් අතර දැන් මෙතනක් තියෙනවනේ නේද මුදුන් දෙකක් උස්බිම් දෙකක් කඳු වැටියේ තියෙනවා ඒ දෙක අතර තියෙන මෙන්න මේ පහත් තැන බලන්න පළලින් වැඩි නේද පළලින් වැඩි එතකොට අපිට පේනවා අපි මේක හඳුනගන්නේ කපොල්ලක් විදියට මෙතන තියෙන්නේ කපොල්ලක් නේද හැබැයි මෙන්න මේ වගේ තැනක් කල්පනා කරන්නකො මේ මෙතනක් තියෙන උස්මුදුන් දෙකක් මේ උස්මුදුන් දෙක අතර හැබැයි අපිට පේනවා ඊටාම පටු පහත් ප්‍රදේශයක් වෙట్లా තියෙනවා මේ පැත්තට මෙහෙම එතකොට එතන තියෙන්නේ දුර්ගයක් එහෙනම් දුර්ගය සහ කපොල්ල කියන එක රූපාත්මකව බැලුවාම රූප සටහනක් විදිහට බැලුවාම සමානතාවක් පෙන්නනවා ඒ කියන්නේ උස්මුදුන් දෙකක් අතර පිහිටලා තියෙන පහත් තැනකට තමයි දුර්ගයක් හෝ කපොල්ලක් කියන්නේ හැබැයි කපොල්ලයි දුර්ගයයි එකිනෙකින් වෙන්නේ කොහොමද ඒ මුදුන් දෙක අතර උස්බිම් දෙක අතර තියෙන පරතරය උස්බිම් දෙක අතර තියෙන පරතරය වැඩි වෙනකොට කපොල්ලක් අඩු වෙනකොට දුර්ගයක්. එතකොට ඔය දුර්ග වර්ග සහ දුර්ග නෙමෙයි කපොළු වර්ග කීපයක් අපිට හඳුනගන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා පොදු හැඳින්වීමකට එමු. දුර්ග සහ කපොළු. එහෙම ලියන්න. දුර්ග සහ කපොළු භූ විෂමතා ලක්ෂණ. දුර්ග සහ කපොළු භූ විෂමතා ලක්ෂණ. දක්නට ලැබෙන්නේ කඳුකර භූදර්ශනයන් ආශ්‍රිතව වේ. කඳුකර භූදර්ශනයන් ආශ්‍රිතව වේ. කඳු වැටියක මුදුන් දෙකක් අතර පිහිටන පහත් ප්‍රදේශය මුදුන් දෙකක් අතර පිහිටන පුළුල් පහත් ප්‍රදේශය කපොල්ලක් නමින් හැඳින්වේ. කපොල්ලක් නමින් හැඳින්වේ. එසේම කිසියම් කඳුවැටියක මුදුන් දෙකක් අතර පටු පහත් ප්‍රදේශයක් කිසියම් කඳුවැටියක මුදුන් දෙකක් අතර පටු පහත් ප්‍රදේශයක් මුදුන් දෙකක් අතර පටු පහත් ප්‍රදේශයක් පිහිටි විට ඒවා දුර්ග නමින් හඳුන්වයි. ඒවා දුර්ග නමින් හඳුන්වයි. කපොළු සහ දුර්ග මානව භූදර්ශනය නිර්මාණය කිරීමේදී ප්‍රවේශ මාර්ග ඉදිකර ගැනීම සඳහා මිනිසා විසින් භාවිත කරයි. උදාහරණයක් ලියන්නකෝ. දැන් ඔය යුරෝපයේ මිනිස්සු ආසියාවට ආවා කියන්නේ මොන දුර්ගේ හරහාද? ජනනි ඉස්සර යුරෝපයේ මිනිස්සු ආසියාවට එන්න හදාගත්තලු පාරක්. ඒ පාර ප්‍රධාන දුර්ගයක් හරහාලු වැහලා තියෙන්නේ. මොකක් කියලාද කියන්නේ?
දුර්ග කීපයක් ගැන කතා වෙනවා ඒ තැන්වලදී. බෝලාන් දුර්ගය නේද? ඛයිබර් දුර්ගය. මේ වගේ දේවල් හරහා තමයි ප්‍රවේශ මාර්ග ඉදිරියට කියලා කියන්නේ. නිසා ඒ තැන්වලට උදාහරණයක් විදිහට ලියන්න බෝලාන් බෝලාන් දුර්ගය ඊළඟට ඛයිබර් දුර්ගය ඊළඟට ලංකාවේ තියෙනවානේ කඩුගන්නාව දුර්ගය ඊළඟට බලන කපොල්ල කඩුගන්නාව දුර්ගය බලන කපොල්ල මේ වගේ ඒවා හොඳයි අපි එහෙනම් ඊළඟට යමු ඒ යටතේන දැන් මං කිව්වා දුර්ග නම් වර්ග නැහැ දුර්ගයක් කියලා කියන්නේ උස් කඳු වැටියක මුදුන් දෙකක් අතර පිහිටලා තියෙන පටු පහත් ස්ථානෙට තමයි දුර්ගයක් කියලා කියන්නේ. අපි ගමු මාතෘකාට දුර්ගය. ඔබට පේනවා ඇති මම මේ අඳින සටහනේ මේ තියෙන උස් බිමේ මේ ප්‍රධාන උස් බිම් දෙකේ වෙන් වී යාම සිද්ධ වෙලා තියෙන ඊටාම පටු ස්ථානයක. නේද? ඊටාම පටු ස්ථානයකින් එතන තමයි ඔය කියන දුර්ගය කියන භෞතික ලක්ෂණේ පිහිටලා තියෙන්නේ. එතකොට හඳු වැටිය ටිකක් උසට අඳින්න වෙනවා. ඒ නිසා සමෝජ රේඛා ටිකක් වැඩි සංඛ්‍යාවක් ඔබට වෙනදාට වඩා අඳින්න වෙයි. ඒ උස් බිම බව උස් බව පෙන්වන්න එපා. ගොඩක් උසට විහිදලා ගිය තැනක තියෙන පටු පහත් ස්ථානයේදී අපි කියන්නේ මේ දුර්ගයක් කියලා. එතකොට කන්ද අඳිනකොට කඳු වැටි අඳිනකොට සමෝජ රේඛා ටිකක් වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් අඳින්න වෙයි ඈ. මෙහෙම කරමු අපි සමෝජ රේඛා ගොඩක් අඳ ගන්න ගියාම අමාරුයිනේ. ඒ නිසා වෙනදා අපි දැන් මේ සමෝජ රේඛා වටිනාකම් 20න් 20. ඒ නිසා මේ පාර දාමු අපි 100න් 100. හරි 100 200 300 400 ආදී විදිහට දාන්න 500 600 ඔය විදිහට. එතකොට මේකේ කඳු වැටි උස් බව වැඩි කරලා පෙන්න ගන්න පුළුවන්. මීට 20න් 20 නෙමෙයි 100න් 100 තමයි අන්තරේ පෙන්නලා තියෙන්නේ. අන්න එතන ඔයාලට ඉරක් ගහලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ ස්ථානයේ තමයි ඔය කියන දුර්ගය පිහිටලා තියෙන්නේ. AB කියලා ඕනනම් නම් කළා AB දුර්ගය කියලා පෙන්වුවා නම් හරිය. AB සමානයි දුර්ගය. හොඳයි. අඳින්න.
හරිද? හොඳයි. එහෙනම් අපි ලියමු. ලියන්න වඩාත් උසට විහිදී ගිය වඩාත් උසට විහිදී ගිය වඩාත් උසට විහිදී ගිය කඳු වැටියක මුදුන් දෙකක් අතර පිහිටන පටු පහත් ස්ථානය මුදුන් දෙකක් අතර පිහිටන පටු පහත් ස්ථානය දුර්ගයක් නමින් හැඳින්වේ. හොඳයි. ඊළඟට අපි යමු මෙන්න මේ තාක්ෂණය බලන්නකෝ. දැන් මෙතෙන්දී ඔයගලන්ට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි මේක දුර්ගයක් නොවන කතා බව නේද? මුදුන් දෙකක් තියෙනවා. ඒ මුදුන් දෙක අතර පහත් ප්‍රදේශිකුත් තියෙනවා. හැබැයි මේක පටු තැනක් නෙවෙයි, පළලින් යුක්ත තැනක්. නේද? මේක කපොල්ලක්. ඒතර බලන්න මෙතන කඳු වැටිය ගොඩක් උසට වීදිලා නැහැ. නේද? ප්‍රධාන සමුද්‍රයක මේ මුදුන් දෙක සම්බන්ධ කරලා යන ප්‍රධාන සමුද්‍රයක එකයි තියෙන්නේ. ඒතර ගොඩාක් උසට නොවිහිදිච්ච කඳු වැටියක. එහෙම නැත්නම් මේක කඳු වැටියක් කියන්නත් බෑ. කඳු වැටියට වඩා හොඳ වචනේ තමයි හෙල් වැටියක්. නේද? හෙල් වැටියක්. වඩා උසට නොවිහිදුණු බිමකට හෙල් වැටියක් කියන්නේ. ඒතර මේ වඩා උසට නොවිහිදුණු හෙල් වැටියක මුදුන් දෙකක් අතර පිහිටලා තියෙන පළලින් යුක්ත පහත් ස්ථානයට අපි කියනවා සැද කපොල්ල කියලා. සැද කපොල්ල. එතකොට මේ ඇදලා තියෙන්නේ සැද කපොල්ල කියන භෞතික ලක්ෂණය. සැද කපොල්ල. අඳින්නකෝ වැඩි වෙලාවක් යන්නේ නැහැ ඒකට නම්. ඇඳලා කියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සරල රුතු සරණක් එක. මම හිතනවා කාලය ඇති කියලා. ඒ නිසා අපි ලියමු
හරි සර්. හරි ලියන්න. වඩාත් උසට නොවිහිදුණු වඩාත් උසට නොවිහිදුණු හෙල්වැටියක පිහිටි හෙල්වැටියක පිහිටි මුදුන් දෙකක් අතර පිහිටන හෙල්වැටියක පිහිටි මුදුන් දෙකක් අතර පිහිටන මුදුන් දෙකක් අතර පිහිටන පළලින් යුක්ත පහත් ප්‍රදේශය පළලින් යුක්ත පහත් ප්‍රදේශය සැද කපොල්ල නමින් හැඳින්වේ සැද කපොල්ල නමින් හැඳින්වේ හොඳයි අපි සැද කපොල්ලෙන් පස්සේ තවත් එක වර්ගයක් අපිට තියෙනවා කතා කරන්න ගෙල කපොල්ල මෙතන බලන්න මේ දෙක එක ළඟ තියාගෙන සංසන්දනය කරන්න පුළුවන් සටහන් දෙකක් කපොල්ල කියන එකේ වෙනසක් නෑ නේද පුළුලින් වැඩි පළලින් වැඩි පහත් ස්ථානයක් මුදුන් දෙකක් අතර පිහිටලා තියෙනවා. ඒතර මේ දෙකේ වෙනස මොකද්ද? මෙයා ගොඩක් උසට විහිදිච්ච නැති උස් බිමක් නේද? සමෝච්ච රේඛා එකයි අපි ඇන්දේ. ප්‍රධාන සමෝච්ච රේඛා මුදුන් දෙක සම්බන්ධ කරන එකයි තිබුණේ. ඒ නිසානේ අපි කිව්වේ ගෙල මේ හෙල්වැටියක් කියලා කඳු වැටියක් කියලා නොකිය හෙල්වැටියක් කියලා කිව්වේ ඒ නිසානේ. හැබැයි මෙතන අපිට පේනවා මේක පැහැදිලිවම කඳු වැටියක්. නේද? වඩාත් උසට විහිදිලා තියෙනවා. මීට වඩා උසට විහිදිලා තියෙනවා. මුදුන් දෙක අතර පහත් ප්‍රදේශයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ගෙල කපොල්ල. තරමක් උසට විහිදී ගිය කඳු වැටියක මුදුන් දෙකක් අතර පිහිටන පහත් ප්‍රදේශය තමයි ගෙල කපොල්ල කියලා කියන්නේ. ඉක්මනට අඳින්න මෙන්න මේක. ගෙල කපොල්ල. වෙලාව නම් ඇති මං හිතනවා ඇඳලා ඉවර ඇති කියලා. ඒ නිසා අපි ලියමු. ලියන්න. තරමක් උසට විහිදී ගිය කඳු වැටියක තරමක් උසට විහිදී ගිය කඳු වැටියක තරමක් උසට විහිදී ගිය කඳු වැටියක මුදුන් දෙකක් අතර පිහිටන පළලින් යුක්ත පහත් ප්‍රදේශය
මුදුන් දෙකක් අතර පිහිටන පළලින් යුක්ත පහත් ප්‍රදේශය මුදුන් දෙකක් අතර පිහිටන පළලින් යුක්ත පහත් ප්‍රදේශය. ඒ කියන්නේ පළල වැඩි. පළලින් යුක්ත පහත් ප්‍රදේශය ගෙල කපොල්ල නමින් හැඳින්වේ. ගෙල කපොල්ල නමින් හැඳින්වේ. හොඳයි. ඔතනින් දුර්ග සහ කපොළු ලක්ෂණ ගැන කතා බහ ඉවර කරනවා. ඊළඟට ගන්න පුළුවන් ඔයගලන්ට සානු ලක්ෂණය. සානු ලක්ෂණය. සානුවක් කියලා කියන එක මම ඉස්සෙල්ලා හරස්කඩ සටහනක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ලක්ෂණයක් තමයි සානුවක් කියලා කියන්නේ. හරස්කඩ ඇඳහම. ඒතර බලන්න බෑවුම් වලින් වට වෙලා නේ. බෑවුම් වලින් වට වෙලා හැබැයි මුදුනට නැග්ගහම මුදුනේ තියෙන තැනිතලා බවක් නම් සමතල බවක් නම් අන්න ඒකෙන් නිරූපණය වෙන ලක්ෂණය තමයි අපි කියන්නේ සානුවක්. ඒතර සමෝච්ච රේඛා සටහනක මේ ටික පෙන්වන්නේ කොහොමද? මේ දෙපැත්තේ තියෙන මේ වට වෙලා තියෙන බෑවුම් වල ස්වභාවය පෙන්වනකොට අපිට පෙන්වන්න වෙනවා සමෝච්ච රේඛා ළඟ ළඟ විහිදලා තියෙනවා. නේද? සමෝච්ච රේඛා ළඟ ළඟ විහිදලා තියෙනවා. හැබැයි මේ මුදුනේ තියෙන තැනිතලා බව සමතල බව පෙන්වනකොට අපිට මේ මැද කොටසේදී සමෝච්ච රේඛා අඳින්න බෑ. හිස්ව තියන්න වෙනවා. එහෙනම් ඔබ අඳින සමෝච්ච රේඛා සටහනේ මෙන්න මේ විදිහේ සානුවක් අපි පෙන්නමු. මැද කොටසේ කිසිදු සමෝච්ච රේඛාවක් නැහැ. ඉතුරු කළා දෙපැත්තේ තියෙන ටිකේ මේ බිමේ බෑවුන් ටික පෙන්වන්න මේ විදිහට සමෝච්ච රේඛා ටික ඇඳලා දක්වන්න පුළුවන්. දැන් අපිට සැබෑ ලෝකෙත් ලංකාවේ ලෝකයේ විවිධ සානු හඳුනා ගන්න පුළුවන්. අපි සිතියම් වල ලකුණු කරන වැඩේදී සානු ලකුණු කළානේ කීපයක් නේද? දැන් ඔන්න බලන්න උස් බිමක් තියෙනවා. මේකට ඔන්න වටිනාකම දාන්න පුළුවන්. 100 කියලා මම දාන්නම් 100න් පටන් අරන් මීටර් 20න් 20 යනවා නම් 120 140 160 200 මේ 160 180 180න් පස්සේ මේ භූමියේ තියෙන අපිට පේනවා තැනිතලා බවක් නේද තැනිතලා බවක් මෙන්න මේ කොටස තමයි අපි ඔය සානුව කියලා කියන්නේ එහෙනම් ඔයගලට අඳින්න පුළුවන් හරස්කර සටහනයි දෙකම ඉස්සෙල්ලා අඳින්න සමෝජ රේඛා සටහන ඊට පස්සේ අඳින්න ඒකට අදාළ හරස්කර සටහන හරිද ළමයි ඇඳලා ඉවරද
හරි සර්. හරි. මම හිතනවා ජන්නිත් ඉඳලා ඉවර ඇති කියලා. ඒ නිසා අපි ලියමු. එහෙම ලියන්න. දල බෑවුම් වලින් වට වූ දල බෑවුම් වලින් වට වූ දල බෑවුම් වලින් වට වූ මුදුනත පැතලි ස්වභාවයක්. මුදුනත පැතලි. එහෙම නැත්නම් ඇලෙරක් දාලා සමතල ස්වභාවයක්. දල බෑවුම් වලින් වට වූ මුදුනත සමතල ස්වභාවයක්. ගත් අවට භූමියෙන් ඉහළට එසවුණු මුදුනත සමතල ස්වභාවයක් ගත් අවට භූමියෙන් ඉහළට එසවුණු අවට භූමියෙන් ඉහළට එසවුණු භූමි ස්කන්ධය නැත්නම් උස්බිම අවට භූමියෙන් ඉහළට එසවුණු භූමි ස්කන්ධය එහෙම නැත්නම් උස්බිම සානුවක් නමින් හැඳින්වේ. මෙම භෞතික ලක්ෂණය සමෝච්ච රේඛා සටහනකින් නිරූපණය කිරීමේදී මෙම භෞතික ලක්ෂණය සමෝච්ච රේඛා සටහනකින් නිරූපණය කිරීමේදී දල බෑවුම් වලින් වට වී ඇති බව නිරූපණය කිරීමේදී දල බෑවුම් වලින් වට වී ඇති බව නිරූපණය කිරීමේදී සමෝච්ච රේඛා ඉතා ආසන්නව නිර්මාණය කෙරෙන අතර සමෝච්ච රේඛා ඉතා ආසන්නව නිර්මාණය කෙරෙන අතර මුදුනතෙහි පවතින තැනිතලා බව මුදුනතේ පවතින තැනිතලා බව මුදුනතේ පවතින තැනිතලා බව නිරූපණය කිරීමේදී සමෝච්ච රේඛා නිර්මාණය කිරීම සිදු නොකරයි. සමෝච්ච රේඛා නිර්මාණය කිරීම සිදු නොකරයි. හොඳයි ඔතෙන්ටත් ලියන්නකෝ සැබෑ ලෝකයෙන් උදාහරණ දෙක තුනක් මොනවද තියෙන උදාහරණ ලංකාවෙත් තියෙනවා සානු කීපයක් නේද කොස්ලන්ද සානුව හැටන් සානුව මහවල තැන්න සානුව ඊළඟට මහනුවර සානුව වැලිමඩ සානුව වගේ දේවල් ලෝකෙනුත් අපිට ගන්න පුළුවන් සානු පාමීර් සානුව ටිබෙට් සානුව ඊළඟට ඇනටෝලියානු සානුව ලොරේෂියානු සානුව මේ වගේ දේවල් ලෝකෙනුත් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. නිසා කලව මේ දෙක විතර ලියන්නකෝ. මම නැවත කියන්නම් ලංකාවේ තියෙන සානු ටික වැලිමඩ සානුව මහවල තැන්න සානුව මහනුවර සානුව ඕටන් තැන්න සානුව හැටන් සානුව කොස්ලන්ද සානුව වගේ දේවල් ඊළඟට ලෝකයේ තියෙන උදාහරණ පාමීර් සානුව ටිබෙට් සානුව ඇනටෝලියානු සානුව ලොරේෂියානු සානුව වගේ සානු එතෙන්ට උදාහරණට ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ භෞතික ලක්ෂණය පිළිබඳ කතා බහ එතනින් ඉවර කරනවා. ඊළඟට ඔය සානුවලම තවත් ලක්ෂණයක් තියෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. දැන් අපි මේ දැක්ක සානුවේ නම් මුදුනත සමතලයි කියලා කිව්වනේ. තැනිතලා කියලා කිව්වනේ. හැබැයි මේ තැනිතලා බව වෙනුවට මෙන්න මේ වගේ අවිධිමත් ආකාරය විෂම බිමක් මුදුනේ දකින්න සමස්තය බැලුවොත් තැනිතලා තමයි. නමුත් ඔයගලන්ට පේනවා ඇති මේකේ කුඩා උස් බිම් පහත් බිම් දකින්න ලැබෙනවා. අන්න එතකොට මේ මුදුනතේ තියෙන්නේ සමතල තැනිතලා බවක් වෙනුවට උස් බිම් පහත් බිම් වලින් සමන්විත රැලි බිමක් නම්. අන්න එතෙන්දී අපි කියනවා මේ දකින්න ලැබෙන්නේ විච්ඡින්න සානුව.
දැන් කලිනුත් අඳුරගත්තනේ වචනේ තේරුම විච්ඡින්න කියන්නේ මොකද්ද? කැඩී බිඳී ගිය කියන අදහස. නේද? කැඩී බිඳී ගිය කියන අදහස. එහෙනම් මේ සානුවේ අර කලින් වගේ තනිතලා බවම දකින්න ලැබෙන්නේ නැහැ. නේද? ගොඩාක් උසට නොවිහිදලා ගියා වුණාට මෙන්න මේ වගේ තැන් තැන්වල විහිදුණු පොඩි පොඩි උස්බිම් දකින්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒකෙන් අපි හඳුනා ගන්නවා මේ තියෙන්නේ විච්ඡින්න සානුවක් එහෙම නැත්නම් කැඩී බිඳී ගිය සානුවක් කියලා. හොඳයි. එහෙනම් අපි ඊළඟ භෞතික ලක්ෂණේ මාතෘකාවට ගමු විච්ඡින්න සානුව. එතකොට මෙතන මේ තනිතලා විදියට අඳින්න එපා ඈ. ටිකක් අර උස් බිම් පහත් බිම් වලින් මේ විදියට නිර්මාණය වෙලා තියෙන බව පෙන්වන්න අදින්. විච්ඡින්න සානුව. රූප සටහන් දෙකම ඕනි, සමෝජ රේඛා සටහනත් ඕනි, හරස්කඩ සටහනත් ඕනි. හරිද? හරි සර්. හරි. එහෙනම් අපි ලියමු. ලියන්න මෙහෙම දල බෑවුම් වලින් බට වූ දල බෑවුම් වලින් බට වූ මුදුනත රැලි බිමක ස්වභාවයෙන් නිර්මාණය වූ මුදුනත රැලි බිමක ස්වභාවයෙන් නිර්මාණය වූ උස්බිම විච්ඡින්න සානුව නමින් හැඳින්වේ. විච්ඡින්න සානුව නමින් හැඳින්වේ.
විච්ඡින්න සානුවේ මධ්‍ය කොටසේ විච්ඡින්න සානුවේ මධ්‍ය කොටසේ තැනිතලා බව වෙනුවට රැලි බිමක ස්වභාවය දැක්වීමට තැනිතලා බව වෙනුවට රැලි බිමක ස්වභාවය දැක්වීමට වෘත්තාකාර ස්වභාවයෙන් නිර්මාණය වූ සමෝච්ච රේඛාවන් කීපයක් සමෝච්ච රේඛාවන් කීපයක් නිර්මාණය කිරීම සිදු කරයි නිර්මාණය කිරීම සිදු කරයි හොඳයි ඊළඟට අපි ඊළඟ භෞතික ලක්ෂණ විදිහට ගමු රැලි බිම රැලි බිම රැලි බිම දැන් බලන්න තැනිතලාවක් නම් අපි දන්නවා සමෝච්ච රේඛා එකිනෙකට දුරස්ව නිර්මාණය වෙලා තියෙන්න ඕනේ නේද එකිනෙකට දුරස්ව නිර්මාණය වෙලා තියෙන්න ඕනේ හැබැයි මේ රැලි බිමක් කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් නේද දැන් මේ විදිහට 20 මීටර 20 සමෝච්ච රේඛා මෙහෙම ගියොත් තැනිතලා බව පෙන්වනකොට අපි දැක්කා 40 සමෝච්ච රේඛාව තියෙන ඒත් එක්ක බලනකොට ගොඩාක් දුරින් ඒතර සමෝච්ච රේඛා දෙක අතර දුර පරතරය ගොඩාක් වැඩි මෙන්න මේ සමෝච්ච රේඛා දෙක අතර දුර පරතරය